ආයිබෝවන්. Let's talk life with AIA අලුත් එපිසෝඩ් එකකට අපි ඔබලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මගේ නම යසස්. ඉතින් අද දවසේ අපේ එපිසෝඩ් එකේ ටොපික් එක තමයි ෆිට්නස්. ඉතින් අපි හැමෝම මේ සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් මොන හරි දෙයක් දන්නවා. නමුත් සමහරුන් ඉන්නවා මේ ගැන තියෙන උනන්දුව, මේ ගැන තියෙන සැලකිලිමත්භාවය හරි අඩු කට්ටිය. ඒ වගේම තවත් සමහරුන්ගේ ෆිට්නස් ගැන තිබ්බ උනන්දුව කාලයත් එක්ක අඩු වෙලත් ගිහිල්ලා ඇති. නමුත් අද අපිත් එක්ක ඉන්න ගෙස්ට් එක්ක කතා කරාට පස්සේ ඔයාලටත් හිතෙයි ෆිට්නස් ගැන අලුත් විදිහට හිතන්න. මොකද සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කරන්න මේ ෆිට්නස් කියන දේ අපේ ජීවිතයට අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඉතින් අපිත් එක්ක අද ඉන්න ගෙස්ට් ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම. එයා තමයි fit.lk, the fuel cafe සහ the body mechanic කියන ඒ ආයතනවල නිර්මාතෘ. එයා ස්පෙෂල් ෆිට්නස් ට්‍රේනර් කෙනෙක් විදිහට එයාගේම අලුත් ෆිට්නස් ට්‍රේනින් ටෙක්නික්ස් මේ ශාස්ත්‍රයට ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන පුද්ගලයෙක්. ඉතින් තව වැඩි වෙලාවක් බලන් ඉන්න නැතුව අපි බලමු අපිත් එක්ක අද ෆිට්නස් ගැන කතා කරන්න සම්බන්ධ වෙලා ඉන්නේ කවුද කියලා. අයිබෝන් නිසුරු. අයිබෝන්. ඉතින් අපි හැමෝම හිතන් ඉන්නවා අපි හරි ෆිට් කියලා. නමුත් ජීවිතයේ තියෙන හෙල්ත් ප්‍රොබ්ලම් එකක්, හෙල්ත් ඉෂුව එකක් ඇවිල්ලා අපිට මේ තියෙන අදහස එහෙම් පිටින්ම කන පිට හරවලා චැලෙන්ජ් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ රියැලිටි එක අපි කොහොමද ෆිසිකල් ෆිට්නස් කියන දේ ඩිෆයින් කරන්නේ? ඔයාගේ ඩෙෆිනිෂන් එක මොකක්ද ෆිසිකල් ෆිට්නස් කියන එක ගැන? මගේ ඩෙෆිනිෂන් එක ඇවිල්ලා මානසිකව, ආත්මික, උයි ශාරීරිකව ඒ තුනම තියෙනවා. මයින්ඩ්, බොඩි ඇන්ඩ් ස්පිරිට්. ඒ තුන එකට ආපුවම තමයි මං හිතන්නේ අපිට ඔය ප්‍රශ්න ටිකකින් ගැලවෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ශාරීරිකව අපේ හෙල්ත් ප්‍රොබ්ලම් එකක් තියෙනවා නම් ඒකත් අපිට විසඳන්න පුළුවන්. ඒක විසඳන්න ෆිට්නස් විතරක්ම බෑ. අපිට අවශ්‍යයි මේ ඇස්පෙක්ට්ස් දෙකම. අනිත් දෙකත් අවශ්‍යයි. ඒ තුනම එකතු වුණාම කියන්නේ අපේ මානසිකත්වය දැන් ගොඩක් කටිය බැලුවොත් ෆිට්නස් කියන දේ මෙන්ටලි ගත්තා නම් ස්ට්‍රෙස් හින්දා ෆිට්නස් කරන්නත් බෑ. ස්ට්‍රෙස් තියෙනකොට ඒක අපි දැනගන්න ඕනේ එතනින් ඒ ප්‍රශ්නේ විසඳලා ඊට පස්සේ ෆිට්නස් වෙන්න. නැත්නම් අපිට පුළුවන් ඇඟ ඩැමේජ් කරගන්න. ඒ කියන්නේ මාත් ෆිට්නස් කරන දේ මුලින් පටන් ගද්දී මම දැක්කා මට ප්‍රශ්නයක් තිබ්බද මම යන්නේ ජිම් එකට. විසඳුමක් හොයන්න. සමහර කට්ටිය ප්‍රශ්නයක් තියෙද්දි යනවා ෆ්‍රිජ් එකට. ඒ වගේ. ඉතින් මගේ ප්‍රශ්නේ තිබ්බේ ජිම් එකට. එතනට ගිහිල්ලා ට්‍රේන් කරද්දී දන්නේම නැතුව අපි ඇඟ ඩැමේජ් කරගන්නවා. ඒ ප්‍රශ්නයක් එක්ක තමයි මේ විසඳුමක් හොයාගෙන තමයි ට්‍රේන් කරන්නේ. නැතුව මේ ශරීරයට මොන හරි හානියක් කළාද ඒව මුකුත් බලන්නේ. පුළුවන් තරම් හයියෙන් ට්‍රේන් කරනවා. ඉතින් ඒක තමයි මගේ මතය ඇවිල්ලා ඒ තුනම එකතු වෙන්න ඕනේ. ඒ බැලන්ස් එක ආපුවම තමයි අපි දන්නේ හරි දැන් අපි දන්නවා අපේ හෙල්ත් ලයිෆ් එක කොතනද තියෙන්නේ කියලා. අපේ මෙන්ටල් ලයිෆ් එක කොහෙද තියෙන්නේ? අපේ ස්පිරිචුවල් ලයිෆ් එක කොහෙද තියෙන්නේ? ඒ තුන බැලන්ස් වුණාම තමයි මම කියන්නේ ෆිසිකල් ෆිට්නස් කියන දේ මගේ කන්සෙප්ට් එක ඇවිල්ලා ඒක. දැන් අපි බැලුවොත් මේ ෆිසිකල් ෆිට්නස් කියන එක මේ වයස් මට්ටම් වලට අනුව වෙනස් වෙන්නේ කොහොමද? දැන් අපි දන්නවා තරුණ කට්ටියට ගොඩක් ජවය තියෙනවා ඇඟේ. නමුත් වැඩිමහල් කට්ටියට එහෙම එකක් අඩුයි ශරීරේ. මේ එක කට්ටිය එක වයස් කාණ්ඩ වලට කොහොමද මේ ෆිට්නස්, ෆිසිකල් ෆිට්නස් කියන දේ හඳුන්වලා දෙන්නේ? ඔව් ඔයා කිව්වා වයසෙන් වයසට ඒගොල්ලෝගේ එනර්ජි ලෙවල්ස් වෙනස් කියලා. ඒ වෙනස් වෙන්න මේ ලොකුම හේතුව ඇවිල්ලා ආහාර. ඒ ගන්න ආහාර දැන් කාලයත් එක්ක ඇවිල්ලා ඒ ආහාර ඔක්කොම විකෘති වෙලා තින්නේ. ඉතින් අපි ගන්න ආහාර ඉස්සර වගේ කිව්වොත් නැචරල් නෑ. ගොඩක් ප්‍රොසෙස් කෑම ඔක්කොම ඇවිල්ලා ප්‍රොසෙස් කෑම. ඒත් ඒකතර ඒගොල්ලෝ දැන් හොයලා තියෙනවා හෝමෝන්ස් ගහනවා කෑම වලට ඒවත් තියෙනවා. ඒ කියන්නේ සමහර බෙහෙත් දානවා ඒ එළවලු කියන්නේ සතුන්ගෙන් බේරගන්න. ඒත් එතන තමයි මං හිතන්නේ ටර්නින් පොයින්ට් එක උනේ.
අපි යනන් කාලෙන් පිටිපස්සට එතොර කට්ටිය 80 60 70 ඒ කට්ටියත් ගොඩක් මූව්මන්ට්ස් තියෙනවා. ඒගොල්ලන්ගේ මූව්මන්ට් එක ජීවිතේට අඩු වුණේ. ඒගොල්ලොන්ට ඉස්සර ඔය පෙන්ෂන් කියන කොන්සෙප්ට් එක තිබ්බේ නැහැ. ඉතින් ඒගොල්ලන් කරන්නේ මුකුත් වැඩක් තිබ්බේ නැත්තත් ඒගොල්ලෝ ගිහිල්ලා වගා වැඩ කරනවා. ඒගොල්ලෝ මොන හරි මූව්මන්ට් එකක් කරනවා. මම කියන්නේ වයස ගත්තම ඒ අඩු වයස කෙනාට තියෙන්න ඕනේ මම වයසෙන් අඩු ගන්නේ වැඩි කෙනාව ගන්න. සෝරි. වැඩි කෙනා ගද්දි මම ඒගොල්ලන් ගැන කතා කරන්නේ අපේ ටෙන්ෂන් එක එතනට යන්නේ. අපි ගොඩක් කට්ටිය හිතන්නේ දැන් එයා වයස වැඩි, දැන් එයා වයසට ගිහිල්ලා, දැන් එයාට ඇවිදින්න බෑ, දැන් එයාට මේ මූව්මන්ට් එක කරන්න. මම ඒක නෙමෙයි කියන්නේ. මං කියන්නේ අපි මූව්මන්ට් එක නැවතුවොත් තමයි ප්‍රශ්න වෙන්නේ. මූව්මන්ට් එක කන්ටිනියු වෙන්න ඒගොල්ලොන්ගේ ජීවිතය තව ඉස්සරහට ගෙනියන්න පුළුවන්. අපිට අවශ්‍යතාවයක් නැහැ කෙනෙක්ව වයසට යවලා ඒගොල්ලොන් ඇඳේ දාන්න. අපිට අවශ්‍ය එයාව කොහොමද ඇඳෙන් එළියට ගන්නේ? ඇඳට ගිය ගමන් තමයි ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ. දැන් පොඩි කාලේ පැය දෙක තුන සෙල්ලම් කරන ළමයා දැන් වයසට ගියාම යාට තියෙන්නේ යාට ඇවිදි ගන්නවත් බෑ. එහෙනම් ප්‍රොබ්ලම් එක ඇවිල්ලා පොඩි කාලේට මූව් කරන්න දුන්නා වයසට යන්න යා මූව්මන්ට් එකෙන් නැවතුවා. ඉතින් අපිට පුළුවන් නම් ඒක බැලන්ස් කරගන්න. ඒ මූව්මන්ට් කියන දේ ඇඟේ තියාගන්න. ඉඳ ගන්න නැගිටින්න. ඇවිදින්න. ඒක මූව්මන්ට් එක. මොන හරි උස්සන්න නැද්දි කියයි අඬ අරක උස්සන්න එපා කියලා. ඇයි උස්සන්න එපා? වයසෙන්. මේ ඒජ් කියන දේ තමයි මෙන්ටලි ඇවිල්ලා ඔක්කොම මාරු කරලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් නම් ඒ ඩයිනමික්ස් ටික මෙන්ටලි වෙනස් කරන්න. එතකොට අපිට පුළුවන් ඕන එක්කෙනෙක්ට එක්සර්සයිස් කියන දේෙන් ගොඩක් දුර යන්න. ෆිසිකලි ඉස්සරහට. එක්සර්සයිස් ඉස් ෆිසිකල්. සෝ අපිට ඉස්සරහට යන්න නම් ඒ මූව්මන්ට්ස් නවත්තන්න බෑ. මම දැකලා තියෙනවා දැන් ක්ලයන්ට්ස්ලා මම දන්න ක්ලයන්ට්ස්ලා ඒගොල්ලෝ තාම ලිෆ්ටිං කරනවා. මම හැංගිලා ඉන්නවා ගොඩක් මෙහෙම වයසෙන් වැඩි කට්ටිය. ඒගොල්ලෝ හැංගිලා ඉන්නවා. ඒගොල්ලොන්ගේ ස්ට්‍රෙන්ත් එක ඒගොල්ලොන්ගේ මොකද්ද කියලා ඇටිටියුඩ් එක හරි වෙනස්. දැන් ඉන්න වයසේ 16 17 18 ඒගොල්ලන්ගේ ඇටිටියුඩ් හරි වෙනස්. ඒගොල්ලන්ගේ ෆිට්නස් ඇටිටියුඩ් එකත් වෙනස්. ඒගොල්ලන්ගේ ෆිට්නස් ඇටිටියුඩ් එක වෙන්න පුළුවන් look good six packs. ඒගොල්ලන්ගේ ඇටිටියුඩ් එක වුණා. වයසක එක්කෙනෙක්ගේ ඇටිටියුඩ් එක වෙනෝනේ මම තව ශක්තිමත් වෙන්න ඕනේ. මට තව දිගු කාලීනව ජීවත් වෙන්න long life. ඉතින් ඒක ඒගොල්ලෝ බලන්න. දැන් පොඩි ළමෙක් ගත්තොත් එයාට ඕන නිකන් ක්‍රිකට් ගහන්න. ඒකේ වැරද්දක් නැහැ. ඉතින් ඒ ලෙවල්ස් ඉතින් මේ තුනටම තියෙන ඉන්ටෙන්සිටි and time. ඒ වෙලා දෙකම ඒ වෙලාව අපිට දෙන්න පුළුවන් නම් ඒ ඉන්ටෙන්සිටි එකත් එක්ක ඒතර ඕන එක්කෙනෙක්ට ඉස්සරහට යන්න පුළුවන් ෆිසිකල් ෆිට්නස් එක්ක. මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම අපේ ෆිසිකල් හෙල්ත් එකට බලපාන කරුණු මොනවාද? මම මේ කියන්නේ එක්සර්සයිසින් විතරක් නෙමෙයි. ඕකේ. ඒක ගත්තම දෙකක් තියෙනවා. මං වැඩ කරලා තියෙන ගොඩක් කට්ටියත් එක්ක ලොකුම එක ඇවිල්ලා ස්ට්‍රෙස්. අනිත් එක ඇවිල්ලා කෑම. අපි කෑමට යන් පස්සේ ස්ට්‍රෙස් එක ඇවිල්ලා ඒගොල්ලෝ දන්නේ නැතුවම ඒ පීඩනය මනසට ආපුවම ඒ පීඩනය ඇඟටත් එක එනවා. ඒ කියන්නේ සමහර කට්ටියගේ ඇඟ තරබහරුකාම වැඩි වෙන්නත් පුළුවන් ඒ ස්ට්‍රෙස් එක දිගටම තියාගත්තොත්. ඒ කියන්නේ අපිට මම වැඩ කරලා තියෙන ක්ලයන්ට්ස්ලා දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ගොඩක් වැඩ දවසම වැඩ කරලා ආයේ රාත්‍රියේ ඒගොල්ලන්ට ෆෝන් කෝල්ස් එනවා ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් එක්ක. ඒගොල්ලෝ ඒව ගන්නකොට ඒගොල්ලන්ගේ හાર્ට් රේට් එක උඩ යනවා. ඒ ෆෝන් කෝල් එක රැට එන්නේ එකපාරට. ඒ අපිත් බැලුවොත් අපි රැට නිදාගන්නදී අපිට කෝල් එකක් ආවොත් අපි එක පාට ගැස්සිලා ගන්න කෝල් එක. ඒ ගැස්සිලා ගන්නකොට අපිම දන්නේ අපේ ඇඟට ස්ට්‍රෙස් එකක් දීලා තියෙන්නේ. අපේ ඒ රැට නිදාගන්න වෙලාවට යසස් රැට නිදාගන්නකොට අපේ මොලෙන් රිලීස් වෙනවා growth hormone එකක්. ඒ රිලීස් වෙන එක නවතිනවා අපි මෙහෙම කඩ නිදාගත්තා. ගොඩක් කට රැට නිින්ද අඩු වෙනකොට ඔය growth hormone release එකත් අඩු වෙනවා. ඉතින් ගොඩක් වෙලාට ඒගොල්ලෝ ඇහැරනකොට උදේට ඊට පස්සේ ඒගොල්ලෝගේ මූණ ඉදිමලා බඩ පිම්බිලා ඒත් ඒගොල්ලෝ කියන ඊයරම මොකුත් කෑවේ නෑ. මම හැන්දෑවේ එක්සර්සයිස් කරා. ඒත් මං ඇයි මෙහෙම ඉදිමලා තියෙන්නේ. දැන් ඔයා කියන්නේ මේ මානසික ආතතිය මේ ස්ට්‍රෙස් කියන එක අපේ මනසට බරක් විතරක් නෙමෙයි. ශරීරයටත් බරක් වැඩි වෙනවා. ඒ කියන්නේ ෆිසිකලි අපේ කායිකව මේ බර වැඩි වෙනවා ස්ට්‍රෙස් එක තියෙනවා. ඒකයි මම ගෙනාවේ
මෙන්ටල් ස්ට්‍රෙන්ත් එකයි ස්පිරිචුවල් සයිඩ් එකයි ඒකයි අර ගොඩක් පුළුවන්නම් ගොඩක් කටය තේරුම් ගන්න භාවනාවෙන්ුයි ඒගොල්ලෝ එක්කෝ ඒගොල්ලෝ අදහන ආගම හැටියට ඒගොල්ලෝ පන්සල නැත්තං පල්ලියට යනවානම් ඒවත් ඒගොලට ගොඩක් උදව් කරනවා ඒකින් අපිට සැහැල්ලුවක් ලැබෙනවා හේතුවඉල්ලා ඒගොලන්ට හරිට කවුරුත් එඩ්වයිස් දෙන්න දන්න ඇත්තන් දැන් ඔය ස්ට්‍රෙස් එක එනකොට ඔය ස්ට්‍රෙස් එකත් එක්ක එනවා හැපිනස්සකුත් එනවා දැන් ඒක එන්න අපි දැනගන්න ඕනේ ඒ කොහොමද නෙගටිව් එනර්ජි එක එද්දී බලය එද්දී කොහොමද අපි ඒක පොසිටිව් කරලා එළියට දාන්නේ දුක නැත්තම් කොහොමද සන්තෝෂය දැනෙන්නේ ඉතින් ඒ දෙකේ බැලන්ස් එකක් තියෙනවා ඒත් මං කියන්නේ දුක් විඳින්න කියලා දැන් ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා ස්ට්‍රෙස් වලට කැමති ඔය බැලුවොත් 40-50ක් කට්ටිය ඒකේ ඉන්න කැමති දැන් ඒකෙන් ගැලවෙන එක තමයි දැන් කාලේ අපි කළ යුත්තේ දැන් අපේ රටේ තියෙන ලෝකේ තියෙන තත්ත්වෙත් එක්ක ස්ට්‍රෙස් කියන දේ වැඩි වෙලා තියෙනවා දැන් අපි ඒක ගැලවෙන්න කොහොමද අපි ඒකේ සොලියුෂන් එකක් කරගන්නේ ඉතින් ඒ සොලියුෂන් එකේදී අපිට ඒකයි මම ඔයාලට පොඩි දේවල් දෙන්නේ අපිට එක්කෝ පුළුවන් අපේ පන්සල නැත්තම් පල්ලියට ගිහලා නැත්තම් ඕනම තැනකට ඒගොල්ලෝ ගිහිල්ලා අදහන ආගමක් තියෙනවා ඕනම ආගමක් අදහන්න භාවනාව කරන්න පුළුවන් නම් ඒ භාවනාවෙන් අපිට පුළුවන් ඒ ස්ට්‍රෙස් එකට ඒ එන පීඩනයට අපිට උත්තරයක් හොයාගන්නත් පුළුවන් අපි භාවනාවට ගියාම අපි භාවනාවේදී සිටිය යුතු නෑ ප්‍රශ්නේ උඩ අපි ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න යන්නේ ඒ කියන්නේ අපේ මනස දැන් මෙතන නම් තියෙන්නේ අපි සංසුන් කළා අපි මනස ගේන එක තැනකට අන්න එතනදී තමයි අපි විසඳුම හොයන්න ඕනේ ප්‍රශ්නේ ඇවිල්ලා අපි ප්‍රශ්නේම හිටියොත් අපිට විසඳුම හොයාගන්න ගොඩක් අමාරුයි අපි ගොඩක් කට්ටිය හිතන් ඉන්න අපි හරි ඇක්ටිව් ජීවිතයක්නේ ගත කරන්නේ දවසකට පෑ 8ක් වැඩි වුණොත් නිදාගෙන ඊතුරු දවසම හරි ඇක්ටිව් උදේ ඉඳන් ඇහැරෙනවා ඊට පස්සේ ගෙදර වැඩ ටික ඉක්මනට කරගෙන ඊට පස්සේ ඔෆිස් එකට යනවා ඔෆිස් එකේ ගිහිල්ලා අතන වැඩ ටික කරලා ඊට පස්සේ නැවතත් ගෙදර ඇවිල්ලා පරිබාහිර වැඩ කීපයක් කරලා ළමයි එක්ක පොඩි කට්ටියත් එක්ක සෙල්ලම් කරලා එහෙම කරලා අපි නිින්දට යනවා දැන් මේක හරි ඇක්ටිව් නමුත් මිනිස්සු හිතන් ඉන්නවා මේ ඇක්ටිව් කියන දේ ෆිට්නස් කියලා එහෙම වැරදි අදහසක්ද මේක හරි අදහසක්ද මේ ඇක්ටිව් කියන එකයි ෆිට්නස් කියන එකයි දෙකක්ද එකක්ද ඔයා මොනවද හිතන්නේ මේක ඇක්ටිව් කියන්නේ ඉතින් මූව්මන්ට් එකක් නේ ඉතින් ඒක අපි ෆිට්නස් කියන්නේ ඒකත් අපිට කඩන්න පුළුවන් ඉතින් කොටස් වලට කඩන්න පුළුවන් ඉතින් අම්මා කෙනෙක්ට පුළුවන් ගෙදර වැඩ කිරීම ෆිට්නස් කියන්න මම ෆිට් ඒතර ඇවිදින එක්කෙනා පාරේ පැයක් ඇවිදින එක්කෙනාත් ෆිට් ජිම් එකට ගිහිල්ලා කිලෝ ගණන් උස්සන එක්කෙනාත් ෆිට් ඒත් ඒ කිලෝ ඒතර අයර්න් මෑන් කරන එක්කෙනාත් ෆිට් ඔය ඔක්කොමලා ෆිට් දැන් ප්‍රශ්න ඇවිල්ලා ඒ කොන්සෙප්ට්ස් ටිකක් ඒගොල්ලොන්ගේ තැන දැන් මේ ගෙදර වැඩ කරන එක්කෙනයි ඔෆිස් එකට යන එක්කෙනයි ක්‍රීඩාව කරන එක්කෙනාගේ ෆිට්නස් ජර්නීස් තුනම වෙනස් පසුබිම් තුනක් තමයි කට්ටියට තියෙන්නේ. දැන් ඒගොල්ලෝ ගෙදර වැඩ කරනවා ඒක මෙන්ටලි ඒගොල්ලෝ කියන්නේ මම මේ ෆිට්නස් ජර්නි කියලා. ඒත් ඒගොල්ලෝ අර ගෙදර වැඩ කළා ඒගොල්ලෝ දාඩිය දානවා ඒක. ඇවිදිනවා කරනවා. ඒක ඇවිදිනවා. ස්ටෙප්ස් දැම්ම නම් ඒගොල්ලෝගේ වොච් එකේ අනිවාර්යෙන් ස්ටෙප් එකේ කියනවා ඒගොල්ලෝ ඔෆිස් එකට යන එක්කනට වැඩිය ගොඩක් මේව කරනවා. දැන් ඒ ගෙදර වැඩ කරන එක්කනයි ඔෆිස් එකේ වැඩ කරන ගෙදර හැන්දෑවට ඒගොල්ලන්ට පුළුවන් නම් එකතු වෙලා ඒගොල්ලන්ට පුළුවන් නම් අඩු ගානේ පැයක්වත් ඇවිදින්න පැයක්වත් මොන හරි අඩු ගානේ පැයක් ජිම් එකට යන්න ඒගොල්ලෝ නැත්තම් පැයක් ළමයිත් එක්ක සෙල්ලම් කරන්න ඒතර මං හිතනවා ගෙදර ඉන්න එක්කෙනාට හොඳ බැලන්ස් එකක් ඇති වෙනවා ඒතර ඒගොල්ලෝ කන ප්‍රමාණය වුණත් අඩු කරගන්න පුළුවන් ඒගොල්ලෝ උදේ ඉඳන් හැන්දෑ වෙනකන් ඒගොල්ලොන් අර ඇඟට වැඩි පීඩනයක් දෙන්නේ නැහනේ දැන් ගෙදර වැඩ කරන එකට පුරුදුයි එහෙම වැඩ කරලා ඉතින් ඒ පීඩනය දෙන්නේ නැති හින්දා ඒගොල්ලොන් කැලරි ප්‍රමාණය අඩු කරන්න පුළුවන් ඔෆිස් එකට යන එක්කෙනාට පුළුවන් ඒගොල්ලන් කැලරි ප්‍රමාණය අඩු කරගන්න. දැන් ඔයා බැලුවොත් ගොඩක් තැන්වල දැන් දෙනවා මිෂන්ස් දෙනවා ඒගොල්ලන්ගේ ඔෆිස් වල වැඩ කරන කට්ටියට. ඇවිදින්න. හැම පෑම උට්ටයි පල්ලට ඇවිදින්න නැගිටින්න එකම තැන ඉන්න එපා. ඒව හොඳ දේවල්. එහෙම දේවල් කළ යුතුයි ඔෆිසර්ස් වලින්. ඉතින් ඇත්ලීට් කෙනෙක් ගත්තොත් මම කියන්නේ ඇත්ලීට් කෙනෙක්
පිටටත් දැන් හරියට බලන්න ඇත්ලීට්ස්ලට ලංකාවින්න ඇත්ලීට්ස්ලට පිටට වගේ නෙමේ උදේට හැරනවා ට්‍රේනිං යනවා වැඩට යනවා ගෙදර එනවා නැත්තම් ආයෙ ට්‍රේනිං ගිහලා තමයි වැටෙන්නේ. ඒක කම්ප්ලීට්ලි වෙනස්. ඒක හෙල්දිත් නැහැ. ඇයි දන්නවද? පිටරට එයා ට්‍රේන් කරලා ඇත්ලීට් ආයෙ ගෙදර ගිහලා රෙස්ට් කළා තමයි ආයෙ යාට ගෙවනවා ඒකට යාට වෙනම ස්පොන්සර්ෂිප් එකක් තියෙනවා ඒගොල්ලන්ට එහෙම ජීවත් වෙන්න. ඒත් මෙතන අපි කොහමද ඇත්ලීට්ට බැලන්ස් එක හොයන්නේ? ඒ බැලන්ස් එකත් ඒගොල්ලෝ ඒකේ හොයා ගන්න ඕනේ. ඒක ඒගොල්ලෝගේ ට්‍රේනර්ගේ අතේ තියෙන්නේ. ඒත් ඒ බැලන්ස් එකත් ඒගොල්ලෝ හොයා ගන්නවා. ඒ වගේම තමයි ගෙදර කට්ටිය. ඒගොල්ලෝ ඒ බැලන්ස් එක හොයා ගන්නවා. ඔෆිස් එකට යන හස්බන්ඩ් වුණත් ඒ බැලන්ස් එක හරියට හොයා ගන්නවා. ඒ කියන්නේ ඔයා මෙතනින් අදහස් කරන්නේ ගෙදර ඉන්න පුද්ගලයෙක්ට උනත් මේ ඇක්ටිවිටිය එකක් තියෙනවා. නමුත් ඒකට මේ පොඩි විදිහට ෆිට්නස් කියන දේත් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. So there is activity. Activity is good. ඒත් ෆිට්නස් එන්නේ ඒගොල්ලෝ වෙලාව වෙන් කරපුවාම යමක් කරන්න. ඒ ෆිට්නස් කියලා කොන්සෙප්ට් එක එන්නේ අපි මේ වෙලාව වෙන් කරනවා අපේ ශරීරය හොඳ තැනකට ගේන්න. ඒගොල්ලෝ මානසිකව වෙන් කරනවා. මෙතන වෙන් කිරීමක් නැහැ නැත්තම්. වෙන් කරාම තමයි අපි දන්නේ ඒගොල්ලෝ ෆිට්නස් ජර්නි එකක් යනවා කියලා. ජර්නි එකක් කියන්නේ ඒගොල්ලොන්ගේ තියෙනෝනේ ඒගොල්ලෝ මොටිවේෂන් එකක් තියෙනවා. ඒගොල්ලෝ ඒතර ඩිසිප්ලින් වෙන්න ඕනේ. ඒ ඩිසිප්ලින් එක නැත්නම් ඒගොල්ලෝ අනිවාර්යෙන් ජර්නි එක යන්න අමාරුයි. ජර්නි එක ලේසි නෑ. ජර්නි එක අමාරු වෙන්න පුළුවන්. සමහරවිට මූඩ් එකක් නෑ. ඉතින් ඒක තමයි ලොකුම දේ. මූඩ් එකක් නෑ. ඉතින් අපි මම කියන්නේ ඒගොල්ලෝ ඩිසිෂන් එක ගත්තාන් පස්සේ ඒගොල්ලෝ අනිවාර්යෙන් ඒකට මුහුණ දීලා ඉස්සරහට යන්න ඕනේ. දැන් අපේ හෙල්ත් එකට අපි කරන පුංචි දෙයකින් වුණත් ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන්. අපි ජීවිතයේ සාමාන්‍යයෙන් කරන මේ කොමන් මිස්ටේක් මොනවද? කොමන් මිස්ටේක් ගොඩක් කට්ටිය කොමන් මිස්ටේක්ස් වෙන්න පුළුවන්. නිදාගන්න එක අඩුවීම ලොකු මිස්ටේක්. සමහර කට්ටිය ඔය නිදාගන්න එක ගොඩක් අඩුවෙන්නෙත් ඉස්සලා වැඩවලින් නැත්තම් ඒගොල්ලෝ වැඩ කරලා ඇවිල්ලා එක්ක රැට මූවි එකක් බලනවා. දැන් අපි පැටර්න් එකක් හදාගන්නවා. අපි රැට නිදාගන්න එක පුරුද්දකට ගත්තම ඒක පැටර්න් එක අනිවාර්යෙන් හැදෙනවා. ඒ පැටර්න් එක හැදෙනකොට වෙන්නේ අපේ නිදාගන්න ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිදාගන්න ප්‍රමාණය අඩු වෙනකොට දැන් අපිත් ඇවිල්ලා නිකන් බැටරියක් වගේ ඒ බැටරි එකට charge වෙන්න දෙන ප්‍රමාණය දුන්නේ නැත්තම් අපේ බැටරිය අඩුවෙන් වැඩ කරන්නේ. ඒතොර අපි උදේට ඇරලා වැඩ කරනකොට ඒතොර බැටරිය ඉවරයි. ඒත් එනර්ජි කොහෙන් හරි අරන් එළියට දානවා. එතනදී අපිට ඇත්තටම අර ආයේ ඇඟට තියෙන ශක්තියට වැඩිය ආයේ මානසික පීඩනයක් තමයි ඇති වෙන්නේ. ඉතින් ඒක එකක් මම දැකලා තියෙනවා. අනිත් එක මම දැකලා තියෙන පොඩි මිස්ටේක් එකක් ඇවිල්ලා කට්ටිය ආහාර කරන විදිය. ආහාර කරන විදි දෙකක් මං හොඳ විදියකුත් තියෙනවා හොඳ නැති විදියකුත් තියෙනවා. ඒතේ හොඳ විදියක් නරක විදියට ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය කෑම කනකොට යසස් මං දැකලා තියෙනවා ඔය මං බ්‍රේක් ඩවුන් කරනවා මිනිස්සුන්ගේ ගහනවා. ඒගොල්ලෝ මට ගොඩක් කියන්නේ කෑම කන්නේ නැහැ කියලා. ඒ මං මහත් වෙන්නේ. ඒතර මම ඒගොල්ලෝ බ්‍රේක් ඩවුන් එක ඇවිල්ලා are you starving? Are you fasting? ඔයාට කෑම කන්න නැද්ද? නැත්නම් නිරාහාර ජීවත් වෙන්නේ? ඒ දෙකේ තමයි මං අහන ප්‍රශ්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ටම තේරෙනවා කෑම තියෙනවා. ඒ නිරාහාරව ඉන්නවා කියන්නේ මට කෑම තියෙනවා. ඒත් මම ඕනෑකමින් කියනවා මගේ මනසටයි ඇඟටයි අද මම මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාවට කන්නේ නැහැ. අර ස්ටාර්විං එකේ වෙන්නේ කෑම කන්නේ නැහැ. දැන් අපි වැඩ කරනකොට අපේ මොලේ යනවා මේ ස්ටාර්විං කියන තැනට. ඇයි අපිට අමතක වෙනවා කන්න. ඒතර අපේ මොලේ කියන ඇඟට මෙයාට කෑම නැහැ. ඊළඟ පාර තේ එකක් බිව්වනම් ඊළඟ පාර මොනවා හරි කෑවනම් ඒක අරගෙන ඒක එනර්ජි වලට යූස් කරන්නේ ඒකත් ෆැට් කරගන්න එක. ඉතින් අපි කෑම දුන්නේ නැත්තම් කෑම දෙන්න ඕනේ. දෙන විදියකුත් තියෙනවා. ඒක හරි වෙලාවට දුන්නේ නැත්තම් අපේ ඇඟේ තියෙන කිමිකල් රියැක්ෂන්ස් වෙනස්. දැන් අපි ඒක තමයි ගොඩක් බලන්න ඕනේ. මේක හරි ඩේන්ජරස් එකක්. ඔතන තමයි ගොඩක් කට්ටියගේ ඔය නිින්දත් නැහැ, කන වෙලාවත් කන්නෙත් නැහැ. කන වෙලාවත් නෙමෙයි, කන්නෙත් නැහැ. කනවා නම් එක වේලක් කයි. ඒට ඇඟටත් පීඩනය දීලා, මනසටත් පීඩනය දීලා ඊට පස්සේ ඇඟට අවශ්‍ය ආහාර දෙන්නේ නැහැ. ඕක තමයි ලොකු එකක්. තව එකක් ගත්තොත් අපි ගන්න පැණි රහ.
අපි ගන්න පැණිරහ තමයි ලොකුම් ප්‍රශ්නය. ඇයි එම බලොත්හෙම ඉතින් අපේ ලංකාවේ ප්‍රශ්න ගොඩක් තියෙනනේ හැම ගොඩක් කට්ටිය ඒක ගොඩක් රටවල තියන ප්‍රශ්නයක්. ඒතේ දැන් පිටරට ගත්තොත් ඒගොලෝ ඒවල සලූෂන්ස් හදල තියනවා. දැන් පැණිරහක් ගත්තත් ඒකට දැන් හදල තිනවා දැන් ස්ටෙවිය කියලා ඒක කොලයකින් ගත්තද ආටිෆිෂල් ෆ්ලේව එක ඒක පොඩ්ඩ කටදාදී පුරුදු නෑ එක සමල රහත් සීනි වගේ නෙමේ. ඒත් අපිට පුළුවන් ඒ වගේ දේවල් ගන්න අපේ කැනේ දැම් බැලුත් ගොඩක් කට්ටියට දැන් සීනි ප්‍රශ්නය හින්දා ඒගොලු සීනිත් කාලා පාංඋත් කාලා බත්තුත් කනවා. දැන් ඔය තුනේම තියන්න එකම එනජීක ඩ්‍රිංක උද්දාන ඒකත්ති දැන් ඔය තුනේම තියන්න එකම එනජී එක. ඒක ඉතින් අපි දැනගන්න ඕනේ ඉන්සුලින් ඒගොල ඉන්සුලින් ලෙවල්ල ගෙතර අපේනවා. ඉතින් අපි දැනගන්න ඕනේ එක කන්ට්‍රෝල් කරන හැටි. ඉතින් මම කියන්නේ අපිට පුළුවන්න ඔය සීනිත් පොඩ්ඩක් අඩු කරගන්න මට කියන්න බෑ කෙනෙක්ට කොමද කියන්න මට කියන්න පුළුවන් පර්ස්ලි ඕගොල්ලෝ සීනි ගන්න එක නවත්තන්න කියලා. ඒත් ඔගොල්ලො හැඳි තුන යනවනම් හැඳි දෙකට යන්න හැඳි දෙක යනවනම් එක හැන්දකට පුළුවන්නන් ඒ හැන්දත් භාගයක් කරගන්න. දැන් මෙහෙමත් කතාවක් තියෙන සමහර කියනවා සමහර කට්ටියත් ඉන්න කියන කතාවට කියනවා මේ කපුටෙක් වගේ එක වෙලාවට කනවායි කියන. දැන් මම ඇත්තටම මෙතන අල්ලන්න යන සබ්ජෙක්ට් එක තමයි මේ බින්ජ් ඊටින් කියන මාතෘකාව. මේ බින්ජ් ඊටින් කියලා කියන්නේ සුළු කාලයක වැඩි ප්‍රමාණයක් ආහාරයට ගන්නවා මිනිස්සු සමහර වෙලාවට ස්ට්‍රෙස් එක වැඩි වෙලා හෝ ආසාව වැඩි වෙලා හෝ එක මේ වලට. දැන් අපි මේක ගැන පොඩ්ඩක් කතා කරොත් මේක කොහොමද අපේ ශරීරයට බලපාන්නේ මේ බින්ජ් ඊටින් කියන එක? ඒක ශරීරයට බලපානිති අපි ශරීරය කම්පලි එහෙමම කන්ෆියස් කරනවා. ඉගැන්නේ අපි කනකොට අපිට දෙන්න බැරනම් අවධානය අපේ කෑමට 100ක් දෙන්න බැරනම් ඔය අපි ෆෝන් එකේ ඉඳන් කෑම කන එකේ ස්ට්‍රෙස් එක ඉඳලා කෑම කන එකේ කිසිම වෙනසක් නෑ. අපි කෑමට අවධානය දෙන්නතුව කන්නේ අපි දන්න ඇතිද කියලා වැඩිද දන්නෙත් නෑ අපි නිකං කනවා. ඔය බින්ජ් ඊටින් එකේ ලොකුම ප්‍රශ්නය ඇවිල්ලා මන් දැකලා තියන්නේ මන් දැකපුදේ එක්කෝ ස්ට්‍රෙසීට කෙනෙක් ස්ට්‍රෙසීටස්ලා ඇවිල්ලා ප්‍රශ්න ගොඩයි ඒක විසදන්නේ කෑම අර ඇතුළේ තියෙන ඒ ආතතිය නැති කරන්න ආහාරයක් අවශ්‍යයි. ඒගොල්ලෝ හිතන්නේ කෑමටික් කාපුවම මේකෙන් සහනයක් ලැබෙනවා කියලා. එතකොට ඔයාලට හිතන්න ස්ට්‍රෙස් එකකින් පීඩනයක් එනවා මං කියව ස්ට්‍රෙස් එකෙන් දෙන පීඩණයෙන් ඇඟ පිම්බෙන්න පුළුවන්. ඊට පස්සේ අනවශ්‍ය විදිහට කාපුවම එතනින්ුත් තව පීඩනයක්. දැන් ඇඟ අතනින්ුත් ගන්න ඕනේ මෙතනින්ුත් ගන්න ඕනේ. දැන් අපි ඇඟට ඒ කියන්නේ අපි ගැන හිතන්නේ නැහැ. දැන් අපි හිතන්නේ ප්‍රශ්නේ ලේසි විසඳුමයි. දැන් ගොඩක් කට්ටිය ස්ට්‍රෙස් ඊටින් එකේ බින්ජින් එකේ බලන්න ඕනේ බත් කන්නේ නැහැ. ඒ බින්ජින් එක කන්නේ කන්න පුළුවන් ඔක්කොම කඩචෝරු තමයි. සමහර කට්ටිය බින්ජින් කියලා ගොඩක් කන්නේ අයිස්ක්‍රීම්ස් චොක්ලට්ස් ස්වීට්ස්. ඒක සැටිස්ෆයින්. තෙල් කෑම චයිනීස් කෑම හෙම කියලා ඒකටත් වැඩිය මම බලලා තිනවා බින්ජින් එකේ ගොඩක් කට්ටිය ආස ස්වීට්ස් වලට. ඒගොල්ලෝ වැඩිය ඒගොල්ලෝ ඒ කියන්නේ කන්න පුළුවන් උපරිම අර චොක්ලට් එකයි අයිස්ක්‍රීම් එක තමයි ගන්නෙ. ඉතින් මම දැකලා තියෙන්නේ ඒක තමයි බින්ජින් එකකින්. උයි තව එකක් තියෙනවා කොහොමද කියන්නේ කට්ටියට තියෙනවා කියන්නේ ડિප්‍රෙෂන් ඊටින්ගුත් තියෙනවා. සෑඩ්නස්. අපි කියමු දුකේදිත් කට්ටිය බින්ජින් කරනවා. ඒ දුකේදී ඒක මම කිව්වේ අර මම ආය අර පිටිපස්සේ ගියොත් අර මෙන්ටල් එකයි ස්පිරිට් එකයි නැතුව ස්පිරිචුවල් ජර්නි එක නැතුව අපි මේකට මූණ දුන්නොත් අපිට බෑ මේවා කඩන්න. අපිට ඒකයි අරව අවශ්‍ය. එතකොට තමයි අපිට අර සෑඩ්නස් එකේ කන එකයි ස්ට්‍රෙස් එකේ කන එකයි ඒ ඔක්කොමට විසඳුම එකට එන්නේ. ඒකයි ඔය ඉතින් මම කියන්නේ ඔය it is unhealthy but අපිට පුළුවන් නම් ඒ කන කෑම වුණත් දැන් ස්ට්‍රෙස් එක ආවත් අපි කන කෑම වෙනස් කරොත් අපි යන් චිප් එකකින් නට් එකට right තේරෙනවද අපිට ඒක වෙනස් කරන්න පුළුවන් මොකක් හරි healthy මේකකට අපි හැබිට් එක වෙනස් කරගන්න ඒකත් ප්‍රමාණයකින් තමයි යන්න ඕනේ. ඉතින් අපිට ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ අපි ඉස්සෙල්ලා මේ ඇයි අපි කන්නේ මොකද්ද කන්නේ මේ මානසික ප්‍රශ්න මේක ඔය බින්ජින් කියලා කියනවට අපි ඕකේ යටටම ගියොත්
මේ මොලෙන් අපි ඇති කරපු පීඩනයකට තමයි ඕකට යන්නේ. නැතුව මේ මෙහෙම නිකන් මිනිස්සු නිකන් කකා ඉන්නේ නැහනේ. සමහර මිනිස්සුන්ට කන්න අමතක වෙනවා. සමහර මිනිස්සුන්ට කන්න පුළුවන් ඒ කන්නේ පීඩනයක් ඇති වුණාම විතරයි. ඉතින් අපි ඕකට බැලන්ස් එකක් හොයාගන්න. ওই බැලන්ස් එකට තමයි මම කිව්වා අපි අර තුන එකතු කරන්න. ඉතින් ඔයා කියන්නේ මේ බින්ජ් ඊටින් කියන ප්‍රශ්නේ අත්විඳින ඒ කියන්නේ දුකින් හෝ මානසික ආතතිය නිසා අත්විඳින පුද්ගලයෙක්ට මේකේ විසඳුමක් හොයාගන්න ඔයා කියන්නේ මේ ෆිසිකල් මෙන්ටල් ස්පිරිචුවල් කියන මේ කොටස් තුන එකතු කරගත්තොත් එහෙම එයාට මෙතන විසඳුමක් තියෙනවා. ඔව් ඒකයි මම කිව්වේ අර මට කියන්න බෑ එකක් නැතුව අනිත් එක බෑ කියලා. හේතුව ඇවිල්ලා අපිට මේ මානසික පීඩනයේ ආතතියයි තියෙද්දි අපිට ජිම් එකටත් යන්න පුළුවන්. ඒකයි මම මට ඉස්සලා කිව්වේ. අපිට ජිම් එක ගිහලා ඩැමේජ් කරන්න පුළුවන්. ඒත් අපිට මේ දෙක තියෙනවා නම් ස්පිරිචුවල් ලයිෆ් එකයි මෙන්ටල් ලයිෆ් එකයි අපිට ඒ දෙක මේ තුනම එකටම වැඩ කරන්නේ. ඒ දෙකක් තියෙනවා නම් මේකට ඒතර අපිට ප්‍රොපර් බැලන්ස් එකක් ගේන්න පුළුවන්. අපිට ජීවිතයේ ප්‍රශ්නයක් එනකම් ගොඩක් කට්ටිය ඒක ගැන වැඩිය බරපතලව හිතන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපේ හෙල්ත් එක. ලෙඩක් දුකක් ඇති වෙන්න ඕනේ මිනිස්සුන්ට ඒගොල්ලොන්ගේ චර්යාව වෙනස් කරගන්න. අපි කොහොමද මේ වගේ ප්‍රශ්න එනවයි කියලා දැන දැනත් අපි අද මේ වලට විසඳුම් හොයන්නේ අන්තිම මොහොත වෙනකම් ඉන්නේ නැතුව. ඇත්ත කතාව කියනවා නම් ජීවිතය හැමදේම අපි එහෙම තමයි කරන්නේ. ඒත් අපි එතනට යන්න ඉස්සෙල්ලා කොහොමත් මේකයි දැන් ගොඩක් කට්ටිය ඇත්ත කතාව ඉල්ල අපේ හෘද සාක්ෂිට එකඟව අපි දන්නවා අපි කළ යුත්තේ මොකක්ද කියලා. දැන් අපි මේ ටෝක් ෂෝ එක කරත් අපි ඔයත් තේරුම් ගන්න ඕනේ අසස් හැම මිනිස්සෙක්ටම තියෙන හෘද සාක්ෂියක්. ඒ හෘද සාක්ෂිට එකඟව ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ මේක කළ යුතුයි මේක අඩු කළ යුතුයි මට මේක දැනෙනවා ඇඟ මෙහෙ රිදෙනවා මම දන්නවා මේක රිදෙන්නේ ඇයි කියලා. අපිට මොලයක් තියෙනවා. අපිට අපේ ඇඟේ ප්‍රශ්නයක් තියෙද්දි අපි තමයි ඉස්සලාම දන්නේ. ડોක්ටර් ඉස්සලාද ට්‍රේනර් ඉස්සලාද. අපිට ගන්න ඕනේ විසඳුමත් අපේ අතේමයි තියෙන්නේ. ඉතින් දැන් අපි විසඳුම දැන් මම දුන්නත් ඒ කෙනා විසඳුම ගත්තේ නැත්නම් ඒ කෙනා ඒක තේරුම් ගන්න බෑ. ඉතින් සමහර කතාවකුත් තියෙනවා සමහර කට්ටිය ආසයි බිත්ති හැප්පෙන්නේ නැතුව ඉගෙන ගන්න. සමහරගේ ආසයි බිත්ති හැප්පිලාම ඉගෙන ගන්න. ඉතින් බිත්ති හැප්පෙන්නේ ඉස්සෙල්ලා ඉගෙන ගන්නවා. ඉස්සෙල්ලා ඉගෙන ගන්නවා නම් මම කියන්නේ ඉස්සෙල්ලා බලන්න ඔයාගේ ජීවිතේ ඔයා කොහෙද ඉන්නේ කියලා. ඔයාට ඔයාගේ මම කියන්නේ ඉස්සෙල්ලාම ඔයාගේ වෙලාව වෙන් කරගන්න. කතාවක් තියෙනවා පැය 24ක් තියෙනවා කියලා. ඒ පැය 24න් අපිට පැයක් දෙන්න. ඔයාට දෙන්න බැරි නම් අඩු ගන්න මට ඒ පැය දෙන්න. මං ගැන හිතලා ඒ පැය දෙන්න. නැත්නම් ඔයාගේ දරුවා ගැන හිතලා ඒ පැය දෙන්න. නැත්නම් ඔයාගේ අම්මා තාත්තා ඕනෙක් කෙනෙක් ගැන හිතලා ඒ පැය දෙන්න. අපිට පුළුවන් නම් ඒ පැයේදී ඉස්සෙල්ලා බලන්න අපි කොහෙද ඉන්නේ කියලා. පැයක් මම ඉල්ලන්නේ පැයක්. ඒ පැයේදී බලන්න අපි කොහෙද ඉන්නේ කියලා. අපිට මොකක්ද අවශ්‍ය කියලා. අපිට ශරීරයේ අපි මිර එකක් ඉස්සරහට ගිහිල්ලා අපිව බලපුවාම අපිට පේනවා අපේ අඩුකම් මොකක්ද කියලා. ඒ කියන්නේ එළියේ පිටතින් පේන දේ. ඊට පස්සේ අපිට පේනවා ඇතුලෙන් වෙන දේ. ඒක අපිම දන්නවා. දැන් අපි දැනගන්න ඕනේ ඇතුලෙන් වෙන දේ පිට වෙන දේ ඒකට හැම දෙයකම දැන් තියෙනවා විසඳුමක්. දැන් අපිට ඒ විසඳුම අවශ්‍ය නම් අපි යන්න ඕනේ ඒ කෙනාට. දැන් මම දැකලා තියෙනවා මගේ ක්ලයන්ට්ස්ලා ඉන්නවා මං ගාට ආවත් මම කියනවා මේක නවත්තන්න. මේක කන එක නවත්තන්න. මේක බොන එක නවත්තන්න. පොඩ්ඩක් අඩු කරගන්න. ඊට පස්සේ කිව්වා තේරුම් ගන්න නැහැ. ඊට පස්සේ ඊළඟ අධීරය ඇවිල්ලා දොස්තර ගාවට යනවා. දැන් දොස්තර ගාවට ගියාම දොස්තර කියනවා මේක නවත්තන්න. දොස්තර ඒක කියනත් එක්කම දෙනවා ඊට වැඩිය ගැඹුරු සොලියුෂන් එකක් එක්ක දෙනවා ගැඹුරු බියකුත් දෙනවා. මේක කරේ නැත්තම් මේක තමයි. ඊට පස්සේ ක්ලයන්ට් ඇවිල්ලා කියනවා ට්‍රේනර්ට ඕන ගොඩක් ට්‍රේනර්ස්ලට මේක මේ ප්‍රශ්නේ තියෙනවා ඇති. ක්ලයන්ට් ඊට පස්සේ ඇවිල්ලා කියනවා ට්‍රේනර්ට ડોක්ටර් කිව්වා මේක නවත්තන්න කියලා. දැන් ට්‍රේනර් මෙච්චර කල් කියලා තින්නේ මේක. නැත්නම් අම්මත් කියලා තියෙනවා. සමහරට තාත්තත් කියනවා. සමහර කට්ටියගේ වයිෆුත් කියනවා මේක වැඩි. ඉතින් ඔය ප්‍රශ්න වලට ලොකුම විසඳුම එල්ල ඇහුම්කන් දීම. එතකොට ඇහුම්කන් දීමයි කොහොමද ඒක
ඉංග්‍රීසියෙන් කියනවා ඊගෝ කියලා. මමත්වය අන්න තමාගේ ඒක ඊගෝ එක අපිට පුළුවන් නම් පල්ලයට දාලා ඒ කියන දේවල් පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න මට හිතනවා ඔය ලොකුම ප්‍රශ්නෙට විසඳුම ඇවිල්ලා ඇහුම්කන් දෙන්න. ගොඩක් කට්ටියට ව්‍යායාම කරන්න ලොකු උනන්දුවක් තියෙනවා. නමුත් අපි දැකලා තියෙන දෙයක් තමයි මේ ව්‍යායාම කරන්න පටන් ගත්තට පස්සේ කාලයක් ගිහිල්ලා මේ උනන්දුව අඩු වෙනවා. උනන්දුව නැති වෙනවා. අපිට මොකද්ද කරන්න පුළුවන්? අපි මේ ව්‍යායාම කරන්න පටන් ගත්ත වෙලාවේ ඉඳන්ම මේ දිගටම මේ උනන්දුව තියාගෙන යන්න. ඉස්සලා අපි කරමු අර ගෙදරින් පටන් ගන්න කට්ටිය. ගෙදර ව්‍යායාම් කරන්න පටන් ගන්න කට්ටියගේ තියෙන්නේ ඒගොල්ලෝ ව්‍යායාම් පටන් ගන්නවා. බඩු ටික ඔක්කොම ගන්නවා, ඔක්කොම කරනවා. ඒත් ඒගොල්ලොන්ට උනන්දු කරන්න කෙනෙක් අවශ්‍යයි. ඒ කියන්නේ දැන් ට්‍රේනර් කෙනෙක් ළඟ හිටියා නම් අනිවාර්ය ට්‍රේනර් එයාව තල්ලු කරනවා. එයාට කරන්න බැරි වුණොත් එයාව තල්ලු කරනවා. එතකොට ගෙදර කරද්දී එයාට හිතුනම ඒක නවත්තනවා. එතකොට වෙන්නේ අසස් ඒගොල්ලොන්ගේ තියෙන රිසල්ට් එක අඩු වෙනවා. ඔය උනන්දුව අඩු වෙන්නේ රිසල්ට් එකෙන්. රිසල්ට් එකක් නැත්තම් අනිවාර්යෙන් කෙනෙක් නවත්තනවා එක්සර්සයිස් කරන එක. ඒගොල්ලෝ කියන මම try කරා හරි ගියේ නෑ කියලා. ඉතින් ඒගොල්ලන්ටත් හොඳ ගෙදර ට්‍රේන් කරන කට්ටිය ගොඩක් හොඳයි මං කියන්නේ ඒගොල්ලෝ ජිම් එකට යන්න කැමති නැහැ. වැඩි පිරිසක් එක්ක ගැවසෙන්න කැමති නැහැ. ඒගොල්ලෝ ආසයි වැඩි දුර යන්නත් ප්‍රයිවට් කරන්න. මං කියන්නේ ඒගොල්ලන්ට හොඳයි ගෙදරින් ට්‍රේන් කරනවා නම් ඔන්ලයින් ට්‍රේනර් කෙනෙක් හොයාගන්න. හේතුවෙල ඒතර ඔන්ලයින් ට්‍රේනර්ට යව පේනවා. ඒගොල්ලෝ කැමරා එක දාලා කතා කරන්නේ. එහෙම කෙනෙක් හොයාගත්තොත් ඒගොල්ලන්ට හොඳයි එතනින් රිසල්ට් එකක් හොයාගන්න. ඒතර ජිම් එකට යනවා නම් ගොඩක් කට්ටිය දකි මේක ගෙදර එක්කෙනාටත් වැඩක් වෙයි ට්‍රේනර් කෙනෙක් ඉන්නවා ඔන්ලයින්. ජිම් එකේ එක්කෙනා යනකොට පළවෙනි මාසේ හොඳට ට්‍රේන් කරනවා, කැපවීම වෙලාවට එනවා, ඔක්කොම හරියනවා, බරත් අඩු වෙනවා. දෙවෙනි තුන්වෙනි මාසේ වෙද්දී දැන් බර අඩු වෙන්නෙත් නැහැ, සමහරලාට වැඩිත් වෙනවා. සමහරලාට වෙලාවට එන්නෙත් නැහැ ට්‍රේනින් වලට නැත්තම් එන්නෙත් නැහැ. ඒ වෙන්නේ අසස් ආයේ රිසල්ට්. ඒගොල්ලෝ දකින්නවා දැන් රිසල්ට් එක දැන් ඒගොල්ලෝ අපේ මනස ඇවිල්ලා හරි මට කිලෝ 10ක් බස්සන්න ඕනේ. දැන් කිලෝ 10 බැස්සුවා. දැන් කිලෝ 10 බැස්සුවට පස්සේ ඒගොල්ලෝගේ ගෝල් එකට ඉවරයි. දැන් එහෙම ගෝල් ඔරියන්ටඩ් කට්ටිය ඉන්නෝනේ. කිලෝ 10 බැස්සුවට පස්සේ ආයේ අර තිබ්බ මොටිවේෂන් එක ඔක්කොම ඩ්‍රොප් කරගත්තා. එතකොට ට්‍රේනර් මොටිවේට් කරන්න ඕනේ ක්ලයන්ට්ව ආයෙ ගේන්න. ඒක කරන්න බෑ. ඒ කියන්නේ අපි ලොක්ඩවුන් කරොත් අපේ මනස එක දෙයකට මෙච්චරයි. කිලෝ 10 නම් කිලෝ 10යි. ඊට වැඩි දෙයක් නැහැ. අපි පුළුවන් වෙන ඊට පස්සේ මොකද next step එක. අපේ journey එක අපි ගියක් හදද්දී අපි මුළු එකම අඳින්න ඕනේ. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනේ ඒක maintain කරන්න. ඉතින් ගොඩක් කට්ටිය එනවා. දෙවෙනි එක ඇවිල්ලා ඒගොල්ලෝ දන්නවා ඒ වගේ journey එකක් maintain කරන්න strict diet plan එකක් තියෙනවා. diet plan එක ඒගොල්ලෝ මේකයි වෙන්නේ. diet plan එක ඒගොල්ලෝ යනවා. diet plan එක ආපු ගමන් ඒගොල්ලෝ චීට් කරනවා. අපේ මේක හැම ජීවිතේ හැම දෙයකටම මේක වෙන්න පුළුවන්. චීට් කරා. චීට් කරපුවම ඒගොල්ලොන්ට කියනවා මම දැන් චීට් කරලා දැන් වැඩක් නැහැ වර්කවුට් එක. දැන් ඒගොල්ලෝ මෙතන හිටපු එක්කෙනා ආයෙ මෙතනට ආවා. ඒගොල්ලන්ට කරන්න තිබ්බ චීට් කරා නම් ආයෙ චීට් කරපු තැනින් ඉඳන් ඉස්සරහට ඕනම ජීවිතේ ප්‍රශ්නයක් එක තියෙනවා. වැරද්දක් කරා නම් ඒ වැරද්දෙන් පල්ලෙහාට එන්නේ නැතුව ඒ වැරද්ද කරපු තැනින් ඉඳන් ඉස්සරහට යන්න. දැන් ඒක ඒගොල්ලන්ට කරගන්න පුළුවන් නම් ඒගොල්ලෝ දන්න හරි මං චීට් කරා දැන් මම ඉස්සරහට ගියා. ඒතර අනාගතේ චීට් කරත් පිටිපස්සට යන්නේ නැහැ. චීට් කියනකොට මං කියන්නේ මොනයි කෑමක් කාපු එක. දැන් ට්‍රේනින් එකක් මිස් වුණාම ඒගොල්ලෝ රෙස්ට් කියලා. කමක් නැහැ. ඇඟට අවශ්‍යයි ඒක. ඒත් කෑමක් කාපුවම මේක රෙස්ට් එකක් වෙන්නේ නැහැ. කෑමක් කාපුවා ඒගොල්ලෝ රෙස්ට් වෙනවා. ඒක වෙන්න බෑනේ. ඉතින් මම කියන්නේ ඒගොල්ලෝගේ ජර්නි එකල තේරුම් ගන්න ඕනේ පොඩි මිස්ටේක් එකක් වුණා නම් ට්‍රේනර්ට කියන්න. මං ඊයේ මට එළියට ගියා. මේ වගේ කෑම එකක් තිබ්බා. මට ආසාව මට ඉන්න බැරින්ද කෑවා. මම අනිත් දවස් මුකුත්ම කෑවේ නැහැ. no problem. දැන් ට්‍රේනර් දන්නවා හරි මෙයා කැලරි මෙච්චරක් දාගෙන තිනවා. අපි කැලරි ටික අද බර්න් කරමු. ඒගොල්ලන්ට පුළුවන් නම් ඒගොල්ලන්ට ඩිසිප්ලින් එක තියෙනවා නම් ඒගොල්ලන්ගේ ඩයට් එක හරියට කරන්න. වර්ක්අවුට් එක හරියට කරන්න.
ට්‍රේනර් කෙනෙක් නැතුව තනියෙන් ට්‍රේන් කරනවා නම් ඇප් එකක් අරගෙන ඒ ඇප් එකට ඔක්කොම ෆිල් කරලා නැත්නම් පොතක් අරගෙන ඔක්කොම ෆිල් කරලා ඒගොල්ලෝගේ මීල් ප්ලෑන් එක ඔක්කොම ෆිල් කරලා ඒගොල්ලෝන කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒත් ඒවා ලියාගෙන තියාගන්න ඕනේ. ඒගොල්ලෝ වැරද්දක් කරා නම් ඒ වැරද්දත් ලියන්න චීට් කරා කියලා. ඒ වගේ ඒගොල්ලෝගේ හැම ජර්නි එකකම ගෙදර ඔන්ලයින් නැත්නම් ප්‍රයිවට්ලි නැත්නම් ජිම් එකේ ඔන්ලයින් නැත්නම් ජිම් එකේ ප්‍රයිවට්ලි. එහෙම ඒගොල්ලෝ ට්‍රේන් කරනවා නම් මට හිතෙනවා ඒගොල්ලන්ට පුළුවන් නම් ඒක ඒගොල්ලෝ පහත් කරන්නේ නැතුව ඒගොල්ලන්ගේ ඉස්සරහට යනවා කියලා පේනවා නම් වැරද්දක් කරපුවම ඉස්සරහට යන්න පුළුවන් කියලා පේනවා නම් මම හිතන්නේ ඔය ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට රිසල්ට් ඔරියන්ටඩ් මොටිවේෂන් මොටිවේෂන් ඒ දෙක හරියටම අවශ්‍යයි වර්ක්අවුට් එක කරන්න. රිසල්ට් එක තිබ්බම තව මොටිවේට් වෙනවා. උයි මොටිවේෂන් එක අවශ්‍ය රිසල්ට් එක ගන්න. ඉතින් ඒ දෙක අපිට පුළුවන් නම් තියාගන්න මම හිතන්නේ. දැන් අපි දන්නා මේ දවස්වල තියෙන තත්ත්වය පොඩ්ඩක් වෙනස්. ඒකත් එක්කම ගොඩක් කට්ටියට මේ ජිම් එකට එහෙම යන්න එදිනෙදා ව්‍යායාම ටික කරගන්න අමාරු වෙලා තියෙනවා. නමුත් මේ ඔන්ලයින් සොලියුෂන්ස් දැන් ඇවිල්ලා තියෙනවා එක්සර්සයිස් වලට ෆිට්නස් වලට. ඔයා මොනවද හිතන්නේ මේක ගැන? මම මුලදී මේක ගැන මං හිතුවේ නෑ සක්සස්ෆුල් වෙයි කියලා ස්පෙෂලි ලංකාවේ. මේක දැන් නෙමෙයි පටන් ගන්න මේක ගොඩක් කල් දැන් පටන් ගන්න. ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරය පටන් ගන්න. අපි මම කරන්නේ one on one training. ඉතින් ඒකයි මේකයි සංසන්දනය කරලා මට ෂුවර් වෙලා තිබ්බේ නෑ. ඒත් දැන් කාලෙත් එක්ක මේ යන තත්වෙත් එක්ක මට හිතෙනවා මේක මම try කරලා බැලුවා මේක වැඩ කරනවා. ඉතින් මට මේ කම්පෙයාර් කරන්න බෑ ජිම් එකක් එක්ක. ජිම් එකක් එක්ක ගත්තොත් මේක ජිම් එකේ තියෙන ට්‍රේනින් එකයි මැෂින්ස් ඉක්විප්මන්ට් ඔක්කොමත් එක්ක ගත්තම මේක වෙනම ගේම් එකක්. ඉතින් දැන් ඉන්න මයි ක්ලයන්ට්ස්ලා වුණත් ඒගොල්ලෝගේ ඉක්විප්මන්ට් ඔක්කොම ඒගොල්ලෝ ගෙදරට අරගෙන තියාගෙන තියෙනවා. ඒ ඉක්විප්මන්ට් නැති කට්ටිය බොඩි වේට් එක්සර්සයිසස් කරනවා. ඉතින් එහෙම ඉතින් ඔන්ලයින් සොලියුෂන් එක දැන් වැඩ කරනවා. ඒත් ජිම් එකත් එක්ක ඒක සංසන්දනය කරන්න බෑ අසස්. ඒත් මේක වැඩ කරනවා. අපිට අපිවම ක්‍රියාශීලීව ෆිට් එකේ තියාගන්න මොනවද අපිට සරලවම කරන්න පුළුවන් දේවල්? සරලම ගෙදර කරනවා නම් මං කියන්නේ ඉතින් ගොඩක් කට්ටිය කියනවනේ වත්ත වැඩ කරනවා කියලා ඒක කරන්නත් පුළුවන්. නැත්නම් අපි එක්සර්සයිස් එකක් හැටියට ගන්නවා නම් මං කියන්නේ හොඳම දේ වෝක් එකකට යන එක. ඉන්ජරිස් මොකුත් නැත්නම් දනිස්වල පුළුවන් නම් ජොග් එකකට යන්න. දුවන්න නෙමෙයි කියන්නේ හයියෙන් පොඩි ජොග් එකක් කරන ඒත් ඇවිදින එක තමයි ගොඩක්ම හොඳ මං කියන්නේ මේ කාලෙත් එක්ක කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. විනාඩි 45ක් පැයක් කරනවල ගොඩක් හොඳයි. නැත්නම් ඊට මං බිලීව් කරන්නේ ෆ්ලෝ බේස් එක්සර්සයිසස්. ඒ කියන්නේ ග්ලූට්ස්, තයිස් ඒවා ස්ට්‍රෙන්තන් කරන එක තමයි මේ කාලේ ගොඩක්ම හොඳ. ඉතින් ඔය තියෙනවා එක්සර්සයිස් හිප් ත්‍රස් කියලා තියෙනවා. ඔන්ලයින් ගියා නම් ඕනෙක් කෙනෙක්ට ඒක බලා ගන්නත් පුළුවන්. ඒතර අපිට පුළුවන් සිංගල් ලෙග් හිප් ත්‍රස්, බෝත් ලෙග් හිප් ත්‍රස්, වයිඩ් ලෙග් ස්කොට්ස් පුළුවන්. ස්කොට්ස් ගොඩක් හොඳයි. මම ඔයාලට පෙන්නනම් පස්සේ කරන හැටිත් ලන්ජර්ස් තියෙනවා. ඒ ලන්ජ් එක්සර්සයිස් එකෙත් යසස් අපිට පුළුවන් ඉන්ඩිවිජුවලි එක කකුලක් ස්ට්‍රෙන්තන් කරන්න. මම ගොඩක් වෙලාවට එක්සර්සයිසස් දෙද්දි කට්ටියට තනි කකුලෙන් කරන එක්සර්සයිසස් ගොඩක් දෙනා හේතු වෙilla අපේ අනිත් කකුල ස්ට්‍රෝං වෙන්න පුළුවන් එක කකුලකට වැඩිය. ඉතින් අපි ඒතර බලන්න පුළුවන් කොයි කකුලේ ශක්තිය වැඩි කියලා. දැන් ස්කොට් එකක් ගත්තත් මං ඉස්සලාම කියන්නේ ගොඩක් කටියට මේ කකුලේ අඩියෙන් තමයි කරන එක්සර්සයිස් එක කරන්න ඕනේ. කකුල් ඇඟිලි තියෙන්නේ හොඳට පොළොට බදලා අල්ලන්න. ඒත් අඩියෙන් තමයි අපේ පව එක තියෙන්නේ. ඉතින් අපි ස්කොට් එකක් ගත්තත් මං කියන්නේ ගොඩක් කටිය දැන් ඔෆිස් වල හිටියා නම් ඔෆිස් එකේ ඉන්නවා නම් ඉස්සලා රෝද තියනවා නම් පුටුවේ දාගන්න බිත්තියක් කොනකට නැත්නම් රෝල්ලේ පුටුව. ඊට පස්සේ chest up මේ කකුල් දෙක කෙලින් තියන්න මේ හිප් එක කෙලින් නී එක තියාගන්න. පොඩ්ඩක් ෂෝල්ඩර් එකෙන් එළියට තිබ්බට කමක් නැහැ. නැත්තම් පොඩ්ඩක් ෂෝල්ඩර් එකේ ලෙන්ත් එක තිබ්බත් කමක් නැහැ. මෙතනින් අපේ ඇඟේ කිසිම අපි බරක් මුකුත් උස්සන්නේ නැහැ. කෙලින් හිට ඉඳගත්තා උස්ම පිට කරනකොට තමයි අපි උඩට යන්නේ. ඒත් කකුලේ අඩියෙන් තමයි තල්ලු කරන්නේ. දැන් බලන්න මම හෙමින් පෙන්නන්න. පල්ලයට එද්දිත් මම හෙමින් එන්නේ. ඕකේ? පල්ලයට එද්දි ඉන්හේල්. දැකද? දැන් මම මේක කරනකොට තේරුම් ගන්න ඕන මම
ඉක්මට වැටෙන් එත්ත ඇයි උට යන්නකොට එක මසල්ල එකයි පල්ලට යනකට වෙන මසල්ල එක ඕකේ දැ මසල්ල කොට වුණා දැ පල්ලට එනකොට මසල්ල එක දික් වෙනවා අන්ඩ ඒවගේ එක්සයිස් මේකින් අපිට වික්සක් කරන 3 රවන්ස් අනි වාරෙන් මේක ස්ට්‍රෙන්තක කකුල තින ස්ට්‍රෙන්තක ඇයි කකුල්ද හැම තැනම යන්න ඒකත් ඔගන් තිනර දැන් රිසිස්ටන්ස් බෑන්ස් කියල තින අන්ඩ ඒ බෑන්ඩ එකක් දාලනත් මේ එක්සයිස්ය කරන්න පුළුවන් රබ රිසිස්ටන්ස් තියනවා පොඩි ඩම්බෙල්ස් ඩම්බ කෙටල් බෙල්ස් ඒවා ගෙදර තියාගත පොඩි පොඩි වර්කවට්ස් කරන්න පුළුවන් අනි වාරෙන් ඔන්ලයින් ගියොත් අපිට වර්කවට්ටක් හොයා ගන්නම පුළුවන් දැන් ඒත් ඒ වර්කවට්ට කරනට හැම එක්කෙනට මං කියන්නේ ඉස්සල පටන් ගන්න බිගිනර්ස් කියලා තියෙනවා වීඩියෝස්. ඒ බිගිනර් වීඩියෝ එකෙන් පටන් අරන් තමයි කෙලින්ම යන්න ඕනේ කරනවා නම් දැන්. ඒ කියන්නේ ඔයා කියනවා දැන් අපිට කොයි වයස් කාණ්ඩේ වුණත් ඒ කට්ටියගේ ශරීර සෞඛ්‍යයට අනුව ගෙදර ඉඳන්ම දැන් ඔයා මේ පෙන්වුවා වගේ සරල විදිහට ඒ කට්ටියගේ ෆිසිකල් ෆිට්නස් එකට මේ වගේ දවසකට කීප වතාවක් මෙහෙම කරත් ඒ කට්ටියගේ අනිවාර්යයෙන් ටීවී එක බල බල ඉන්නලා වුණා ටීවී එකේ මූවි එකක් ඉවරුනොත් මේ වගේ එක්සර්සයිස් කරලා ඊට පස්සේ මොනවා හරි වැඩක් කරන්න පුළුවන්. වැඩේ ඇවිල්ලා අපි අර උනන්දුවක් නැති හින්දා. ඒත් මේ වගේ දෙයක් කරාට මොකුත් වැරද්දක් නැහැ. ඒත් අපි ස්ට්‍රෙන්ත් එක වැඩි වෙනවා මේක කරන්න කරන්නේ. අපේ මනසේ ආයාසෙන් අපි පොඩි මේක පැතුමක් තියාගෙන ඉන්න ඕනේ. අපි දවසකට අදිෂ්ඨානයක් ඇතුව අපි කරන්න ඕනේ මේක දවසකට විනාඩි 10ක් හෝ 20ක් හෝ එහෙම තියාගෙන කරන එක අපේ සෞඛ්‍යයටත් ගොඩක් ලොකු බෙනිෆිට් එකක් වෙනවා. සුවපත් සැපවත් දිගුකල් ජීවිතයක් ගත කරන්න අපිට ෆිසිකල් ෆිට්නස් කියන දේ කොච්චර වැදගත්ද කියලා අපි අද දවසේ කතා කරා. ඒත් එක්කම මේ සබ්ජෙක්ට් එක ඇතුලේ අපේ ආහාර පාන රටා අපිට කරන්න පුළුවන් සිම්පල් එක්සර්සයිසස් සහ අපේ ආධ්‍යාත්මික ගුණ සංවර්ධනය ගැනත් අපි ගැඹුරින් කතා කරා. ඉතින් මේ සබ්ජෙක්ට් එක ගැන අපිට බොහොම ලස්සනට අපිට විස්තර කරලා දුන්න අපේ ගෙස්ට් ඉසුරට බොහොම ස්තුතියි. ඉතින් Let's Talk Life with AIA අලුත් එපිසෝඩ් එකකින් අපි ආයෙත් හම්බ වෙමු.